Hello folks, today we're going to talk about the B verbs. ඉතින් අපි අද කතා කරන්නේ B verbs ගැන. ඉතින් B verbs කියන්නේ helping verbs කියන කාණ්ඩයට අයිති වෙන එක කොටසක්. ඉතින් ඔයා helping verbs කියන්නේ verbs ගැන මොකක්ද දන්නේ නැත්නම් මම කලින් කරලා තියෙන එපිසෝඩ් එක බලන්න verbs ගැන. ඉතින් B verbs අපි දන්නා helping verb එකක් කියලා. ඉතින් B verb කියන පවුලට අයිති වෙනවා be, am, is, are, was, were, been කියන අන්න ඒ වගේ වචන ටිකක්. ඉතින් මාතෘකාවක් දාලා මේ ටික ලියා ගන්න. be, am, is, are, was, were, been කියන එක. මේ ටික මෙන්න මේ B verbs වලට අයිති වෙනවා කියලා. ඉතින් අපි මෙන්න මේයි B verbs වල තේරුම සහ මේ වාක්‍ය වල දෙන විදිය සහ ඒවයි තේරුම කොහොමද වාක්‍යයන් වල අපි දාන්නේ කියන එක කතා කරන්න කලින් අපි බලමු නාම පදත් එක්ක කොහොමද මෙන්න මේ B verbs set වෙන්නේ කියලා අපි පොඩ්ඩක් ලියාගෙන ඉමු. ඉතින් අපි කතා කරන මුලින්ම කියන්නේ අපි මේකෙන් පස්සේ කතා කරනවා B verbs වල usage එක කියන්නේ මේක කොහොමද පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලට භාවිතා කරන්නේ භාවිතා කරන තැන් ඒ වගේ දේවල් අපි කතා කරමු. ඊට කලින් අපි මෙන්න මේ ටික ඉගෙන ගමු. ඉතින් මමත් එක්ක නිතරම දෙන B verb එක තමයි am කියන B verb එක. ඉතින් මේක නියතයක්. මේක අනිවාර්යෙන්ම දෙනවා. I එක්ක නිතරම දෙන්නේ am කියන B verb එක. ඒ වගේම he, she, it මේවා singular nouns. ඉතින් he, ඇය, she, ඇය, he, ඔහු, it, ඔහු, it කියන්නේ ඒක නැත්තම් මොකක් හරි පෑනට කියන්නේ it කියලා නැත්තම් සතෙක්ටත් අපි කියනවා it කියලා. ඒක වචන වෙන්න ඕනේ. ඉතින් he, she, it කියන ඒවාත් එක්ක නිතරම එන්නේ is කියන B verb එක. ඉතින් ඒකත් නියතයක්. ඒ වගේම මේ තියෙන plural nouns we, you, they. we කියන්නේ අපි, you කියන්නේ ඔබ. ඉතින් ඔබ කියන එක එක්කෙනෙක්ටත් කියන්න පුළුවන්. පිරිසකටත් කියන්න පුළුවන්. you people, you guys. ඒ වගේම you එක්ක එන්නේ ඉතින් ආ කියන එක. ඒ වගේම they කියන plural noun එකත් එක්ක ඉන්නේ ආ කියන B verb එක. ඉතින් මේක ලියා ගන්න. හරි. එහෙනම් ඉතින් අපි බලමු මේ present tense එකේදී present tense ඒ වගේම මේ present tense වාක්‍යවල negative form එකක් දෙනකොට කොහොමද B verb හැසිරෙන්නේ කියලා අපි බලමු. ඉතින් අපි කතා කරා I එක්ක නිතරම දෙන්නේ am කියන එක. I am කියන එක ඒක නෙගටිව් ෆෝම් එකට අපි හරවන්න ඕන නම් not කියන එක දානවා. එතකොට am not කියලා අපි ප්‍රොනවුන්ස් කරනවා. ඒ වගේම she කියන noun එකට ආවම she is කියලා අපි කතා කරා. she is not. ඒක අපිට තව විදිහකින් කියන්න පුළුවන් she isn't කියලා. is not කියන එක isn't කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම he එකත් ඒ වගේම is කියලා. he is not. ඒක කෙටි කරලා අපිට කියන්න පුළුවන් he isn't කියලා. ඒ වගේම it කියන එකත් එක්කත් අපි කතා කරලා is වෙනවා කියලා. it isn't කියලා කෙටි කරලා කියන්න පුළුවන්. it is not කියන එක it isn't කියලා අපිට කෙටි කරලා කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ පේන ඇති B verb එකට පස්සේ තමයි අනිවාර්යෙන්ම නැත කියන අර්ථය යෙදෙන්නේ. ඉතින් මේකෙත් එහෙමයි plural we are not. ආ කියන එකට පස්සේ not එක යෙදුවාම ඒක නෙගටිව් වෙනවා. ඒ වාක්‍යයක් තියෙනවනේ ඒ වාක්‍යය නෙගටිව් ෆෝම් එකට හැරෙනවා. මේක ඉතින් තව විදිහකින් අපිට කෙටි කරලා කියන්න පුළුවන් we aren't කියලා. ඒ වගේම දෙවෙනි එකත් එහෙමයි you are not. not කියන පදේ මෙතෙන් ඇඩ් කරාම you aren't not you aren't කියලාත් අපි කියන්න පුළුවන් කෙටි විදියට. ඒ වගේම they කියන එකට they are කියන එකට
not කියන පදේ එකතු කරාම ඒකේ නෙගටිව් ෆෝම් එකට හැරෙනවා. ඒක කෙටි කරලා ගත්තාම they aren't කියලා අපිට චාරණය කරන්න පුළුවන්. ගල්ලිය. Okay, ඉතින් අපි බලමු past tense එකේ කොහොමද be verbs යෙදෙන්නේ කියලා. නාම පද එක්ක. ඉතින් nouns එක. ඉතින් මේ තියෙන්නේ අපි කතා කරා වගේම I එකෙන්ම I පටන් ගමු. මම. ඉතින් I කියන්නේ singular noun එකක්. ඉතින් බලන්නකෝ මේක past tense එකේදී කියන්නේ අතීත කාලෙදී අපි දාන්නේ I එක්ක was. අපි කලින් නම් present tense වල I එක්ක am එක නියතයක්. නමුත් මේකෙදි නියතය වෙන්නේ past tense වලදී I එක්ක දාන්නේ was. was කියන එක දාන්නේ ඒක වචන නාම පදයක් ඉඳලා. I කියන්නේ ඒක වචන නාම පදයක් ඉඳලා. ඒ කියන්නේ singular noun එකක් ඉඳලා. ඒ වගේම තමයි අනිත් ඒවාත් තියෙනවා. she, he, it කියන ඒ තුනට. ඒ කියන්නේ ඇය, ඔහු සහ ඒක. නැත්තම් ඌ කියලා කියනවා. ඒවත් singular noun. ඒ දන්නා ඒක වචනය කියලා. ඇය කිව්වහම එක්කෙනා. he කියන්නේ ඔහු, එක්කෙනෙක්ට කියන්නේ කියලා දන්නා. ඒකටත් දාන්නේ මෙන්න මෙයාට දැම්ම වගේ was කියන be verb එක තමයි past tense වලදී. ඉතින් ඒක මෙන්න මේ we, you, they. අපි දන්නවා we, you, they කියන්නේ plural nouns කියලා. ඒ කියන්නේ බහු වචන අර්ථයක් දෙන පද කියලා. ඉතින් plural nouns වලදී අපි පාවිච්චි කරන්නේ were කියන be verb එක. were කියන be verb එක තමයි we, you, they කියන nouns වලදී භාවිතා කරන්නේ. ඉතින් මේක නෙගටිව් වෙද්දී අර වගේමයි was එකට එකතු කරනවා I was මේකට එකතු කරනවා not කියන එක. අර වගේමයි සරලයි කලින් කරාවේ present tense එකේ වගේමයි. ඉතින් I was not කියලා මේක අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක කෙටි කරලා කියද්දි I wasn't කියලා කියන්න පුළුවන්. ඉන්න I wasn't කියලා ලියන්නේ. ඒ වගේම මේකෙත් එහෙම she, he, it ඒකටත් not එකතු කරාම ඍණාත්මක තේරුමක් දෙනවා. she was not, he was not, it was not. ඒක කෙටි කරලා අපි කියන්න පුළුවන් she wasn't, he wasn't, it wasn't. හරිද? ඉතින් මේකත් අපි බලමු එහෙම කරන්න පුළුවන්ද කියලා. මේකටත් අපි not එකතු කරමු. we were not, you were not, they were not. හරිද? ඒක අපිට කෙටි කරලා කියන්න පුළුවන් we weren't, you weren't, they weren't. ඉතින් මේක ලියන්න අපි මේ තේරුම් was කියන එකේ තේරුම is කියන එකේ තේරුම කොහොමද මේ වාක්‍ය වල හැසිරෙන්නේ කොයි විදිහටද කියලා වාක්‍යයෙන් වාක්‍ය වලට වෙනස් වෙන හැටි අපි මේ පාරෙන් මේක ලියාගෙන බලමු. ඉතින් මේක ලියා ගන්න. Okay, ඉතින් අපි future tense ගැන කතා කරමු. මුලින් බලමු I. ඉතින් අපි කලින් කතා කරේ කියන්නේ past tense, present tense වලදී අපි එක singular, ඒ කියන්නේ I, she, plural වල you, we, they කියන ඒවට අපි ඒවටම unique වෙච්ච, ඒ කියන්නේ ඒවටම අනන්‍ය වෙච්ච be verbs ඉගෙන ගත්තා. අපි උදාහරණයක් විදිහට present tense වල I එක්ක අපි යොදාගත්තේ am කියන එක විතරයි. වෙන ඒවා I කියන එකත් එක්ක set වෙන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා. ඒ වගේම am කියන එකත් මෙන්න මේ he, she, it, we, you, they කියන ඒවාත් එක්ක set වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. ඒක am කියන එක I කියන එකටම අදාළ දෙයක් කියලා අපි ඉගෙන ගත්තා. නමුත් අනාගත කාලයේදී
ෆියුචර් ටෙන්ස් වලදී I කියන එකටත් he she it කියන ගෲප් එකකට we you they කියන ගෲප් එකකට එන්නේ එකම be verb කොටසක් විතරයි. ඒ කියන්නේ will be කියන වචනය will be. ඉතින් I will be she එකට she will be he will be it will be we plural we will be you will be they will be. කිසිම වෙනසකට පත් වෙන්නේ නැහැ singular plural කියලා. ඒ දෙකොටසකට ඒ කොටස් දෙකට එකම එකයි යෙදෙන්නේ will be කියන එක පමණයි. ඉතින් අපි කවුරුත් දන්නවා will කියන මෙන්න මේ වචනය අනාගත කාලයට සම්බන්ධ වචනයක්. ඉතින් දැකලා තියෙනවා ෆියුචර් ටෙන්ස් වලදී මේ will කියන එක හැමතැනම තියෙනවා. ඉතින් will කියන එකත් එක්ක be කියන එක එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. එක will be. ඉතින් මේක නෙගටිව් ෆෝම් එකේදී කතා කරද්දී සමහරු මෙහෙමත් තියෙනවා. අපි කලින් කතා කරා දැන් අපි I කියන එක බලමු. present tense එකේ I am positive. නමුත් ඒක ඍණාත්මක. කියන්නේ negative form එකට හරවනකොට I am not. am එකට පස්සේ තමයි අපි not කියන එක දැනන්නේ. සමහරු මම දැක්කා මේක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සමහරු මේක පටලවා ගන්නවා. ඉතින් සමහරු මේක පාවිච්චි කරනවා. සමහරු අනිත් ටෙන්ස් වලදී කරා වගේම මේකෙදි I will be not කියලා use කරන සමහරු පැටලවිලා. නමුත් මේක වැරදි. I will be not කියන එක නෙමෙයි ඉන්නේ I will not be. හරිද? ඒ කියන්නේ කලින් ඒවල is එකට පස්සේ කියන්නේ be verb එකට පස්සේ තමයි අපි දැම්මේ not කියන එක. ඍණාත්මක කියන්නේ මොකක් හරි වාක්‍යයක් නෙගටිව් ෆෝම් එකට හරවනකොට අපි be verb එකට පස්සේ තමයි not කියන එක දැම්මේ. මතකයිනේ? නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ will කියන එකට පස්සේ තමයි අපි not කියන එක දාන්නේ. I මෙන්න මේ දෙන්න එකතු කරලා will ඊට පස්සේ මෙන්න not කියන එක එකතු කරා. ඊට පස්සේ තමයි not කියන එකට පස්සේ තමයි be කියන එක එකතු කරන්නේ. ඊට පස්සේ මේක ප්‍රොනවුන්ස් වෙන I will not be. හරිද? I will not be. මේක හෙටි කරලා අපි ප්‍රොනවුන්ස් කරනවා I won't be කියලා. හරිද? I won't be. මේකෙදිත් එහෙමයි. She will be, he will be, it will be. සමහරු it will, she will be not, he will be not, it will be not. එක වැරදි. ඒක ඉතින් හුවක් අයට තියෙන පැටලවිල්ල. ඉන්ටර්නෙට් එකේ තිබ්බම මම දැක්කා. ඒක ප්‍රශ්නයක් වගේ. ඒක හරි එක තමයි. අර වගේමයි. මේ උදාහරණ වාක්‍යයක් කියනවා. she will කියන එක අපි එකතු කරා. ඊට පස්සේ will කියන එකට පස්සේ not කියන එක අපි add කරනවා. ඊට පස්සේ තමයි අපි සුපුරුදු be එක දාන්නේ. ඊට පස්සේ she will not be. මේක කෙරි කරාම she won't be කියලා පිට එනවා. ඒ වගේම he will not be ඒක කෙරි කරාම he won't be. it will not be, it won't be, it won't be. හරිද? මේකෙදි අර විදියමයි we කියන එක අපි ලිව්වා. ඊට පස්සේ will add කරා. ඊට පස්සේ හරිම ලේසි not කියන එක add කරා. be we will not be, we won't be කියන එක මේකෙන් එනවා. ඒ වගේම you won't be, you will not be. හරිද? ඒ වගේම they will not be, they won't be. ඉතින් මේක ලියා ගන්න. මේක ලියලා ඉතින් මේක අර විද්‍යාව සිංහල ඒව පාඩම් කරනවා වගේ පාඩම් කරන්න එපා. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ විෂයන් පාඩම් කරනකොට පාඩම් කරන්නේ ගොඩක්
දුරකට මතක තියාගන්න ඕනින්ද ගැන්නේ දිගු කාලීන මතකයකට අපි ඒ වගේ විෂයන් දාගන්න හුඟක් try කරනවා. නමුත් එහෙම ඒ විදිහට පාඩම් කරලා ඉංග්‍රීසි දිගු කාලීන මතකයට දාගන්න බෑ. ඒ වගේ පාඩම් කරලා ඒකින්ද මේක ලියාගෙන ඔයා මේක ඔළුවට දාගන්න try කරන්න. ඔළුවට දාගන්න කියන එකයි පාඩම් කරනවා කියන එකයි අතර දෙකේ වෙනසක් තියෙනවා. පාඩම් කරනවා කියන්නේ අපි try කරනවා මුතරම try කරනවා දිගු කාලින මතකයට දාගන්න පාඩම් කිරීම මතින්. නමුත් ඔළුවට දාගන්නවා කියන්නේ අපි නිකන් කෙටි කාලින මතකයට දාගන්න ඕන හින්දා අපි මේක ටිකක් පාඩම් කරනවා. හරිද? ඉතින් මේක විද්‍යාව සිංහල වගේ පාඩම් කරන්න ගත්තොත් හැමදාම ඒ වගේ පාඩම් කර කර තමයි ඉන්න වෙන්නේ. මේක අර දිගු කාලින මතකයට එන්නේ නැහැ. ඔයාට මේ ඉංග්‍රීසි කියන එක අමතක වෙන්න පුළුවන් ඉක්මනට. මොකද මේක වැඩි පාවිච්චි ගන්න නැති හින්දා. ඉතින් ඒක තමයි මම ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක් කරන්න ඉන්නේ. ඉතින් මේක ඔයා කරන්න ඕනේ නිකන් දෙතුන් පාරක් විතර කියවලා පොඩ ඔළුවට දාගන්න. ටිකක් මතකයට නගා ගන්න ඕනේ. අර වගේ ගොඩක් ලොකුවට සීරියස් විදියට මතකයට මතක් පාඩම් කරනවා කියන එක මේ ටිකක් පොඩ්ඩක් ඔළුවට දාගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ හැමදාම ඉංග්‍රීසි පත්‍රයක් ගෙනල්ලා නැත්නම් ඉංග්‍රීසි පොතක් හරි කමන්නේ ගෙනල්ලා ඒකේ තියෙන ඔයා දන්න ඉගෙන ගත්ත ඔළුවට දාගත්ත දේවල් මාකර් යටින් අන්ඩර්ලයින් කරන්න. දැන් I will not be කියන වාක්‍යයක් තිබ්බොත් අන්නේ වාක්‍ය යටින් අන්ඩර්ලයින් කරන්න. ඊට පස්සේ you will be ඒකත් එක්ක මොනවා හරි වාක්‍යයක් තිබ්බොත් ඒක යටින් අන්ඩර්ලයින් කරන්න. ඊට පස්සේ we were not අන්නේ වගේ වාක්‍යයක් තිබ්බොත් ඒක යටනොත් අන්ඩර්ලයින් කරනවා. දන්න දේවල් යටින් අන්ඩර්ලයින් කර කර යන්නේ. ඒ වගේම ඔයා දන්න දේවල් නිකන් එතකොට මොකක් හරි දෙයක් දැක්කම මොකක් හරි දෙයක් දන්නවා කියලා ඔයාට තේරුණාම ඔයාට මොකක් හරි ෆැක්ට් එක කියන්නේ කරුණක් දන්න කරුණක් වාගේ ඔළුවට එන්න පුළුවන්. ඒ ඔළුවට එන කරුණ එතනම ලියන්න. ඉතින් එහෙම කළා ඔයාට ලේසියෙන්ම දිගු කාලින මතකයට දාගන්න පුළුවන් ප්‍රැක්ටිස් එකෙන්ම පාඩම් කරන්නේ නැතුව අර වගේ පැලබැඳගෙන පාඩම් කරන්නේ නැතුව මෙන්න මේ පොඩි ප්‍රැක්ටිස් එකකින් හැමදාම කරනවා නම් දිගු කාලින මතකයට පටගාලා දාගන්න පුළුවන්. එහෙම නැතුව අර වගේ පාඩම් කරන්න ගත්තොත් ඔයාට හැමදාම පාඩම් කරන්න තමයි වෙන්නේ. අද බලනවා ඊට පස්සේ තව සතියකින් හරි නැත්නම් දවස් 5කින් විතර අමතකයි. ඊට පස්සේ ආයෙ බලනවා. ඊට පස්සේ ඔහොම යන එක විතරයි වෙන්නේ. ඉතින් අර වගේ දාන්න තැන්වලදී පත්තරයක් හරි පොතක් හරි අරගෙන මාක් කරාම ඒක දිගු කාලින මතකයට දාගන්න ඉතාම ලේසි. ඕකේ. ඉතින් මේ තමයි පාඩමේ වැදගත්ම කොටස. අපි වැදගත්ම කොටසට ඇවිල්ලා තින්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔළුවට දාගන්න ඕනේ. ඊළඟට be verbs කියලා ඉතින් ගාලක් ගාලා ලියන්න ලබ කම සිට. ඉතින් be verbs වල මූලිකම තේරුම තමයි මෙන්න මේ ලබ සහ සිට කියන එක. හරි. ලබ සහ සිට කියන එක තමයි මූලිකම තේරුම. නමුත් මෙහෙම යාතිරේකයක් තියෙනවා. කියන්නේ එක්සෙප්ෂන් එක. පොයින්ට් දෙකක් තියෙනවා. මූලිකම තේරුම. නමුත් be verbs වලට පුළුවන් වාක්‍යයේ අවසාන ක්‍රියාපදයේ ලෙසත් හැසිරෙන්න. ඉතින් එතකොට තේරුම වෙනස් වෙනවා. ඉතින් ඒක වෙනමම කොටසක්. ඒක මේකෙන් පස්සේ කියලා දෙනවා. නමුත් මූලිකමම තේරුම කියලා අපි හඳුන්වන්නේ ලබ සහ සිට කියන එක. හරිද? මෙන්න මේ ලබ සහ සිට කියන එක වෙනස් වෙලා තමයි is, was, were, are, be, will be කියන ඒවා හැදෙන්නේ. හරිද? අන්න ඒවට තේරුම් ගන්නේ. ඒ හින්දා ඉතින් ඔයාලට be verbs එකක් ආවම ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් මෙන්න මේ ලබ සහ සිට කියන එක. හරිද? ඉතින් තව සරලව පැහැදිලි කරොත් උදාහරණයකින් අපි ගත්තොත් අඹ ගෙඩියක් තියෙනවා. හරිද? අඹ ගෙඩිය අපිට කන්න පුළුවන් ලුණු මිරිසුයි දාලා. එතකොට වෙනමම රසයකට අඹය යනවා. හරිද? අපි අඹ ගෙඩිය මුලින්ම උපමා කරගෙන මෙන්න ලබ සහ සිට කියන එක. හරිද? හරිද?
ලබ සහ සිට කියන එකට අඹගෙඩිය උපමා කරමින් අපිට ඉතින් මොනවා හරි ෆ්ලේවර් සෙට් කරලා ඒක වෙනමම මගකට රසයකට යන්න පුළුවන්. ඒ වගේම අපිට චට්නි හදා ගන්න පුළුවන් අඹ වලින්. හරිද? අඹ චට්නි විදිහට. ඒ වගේම අඹ වෑංජනත් හදා ගන්න පුළුවන්. හරිද? ඉතින් එක එක රසයන් වලට එක එක කාරණා වෙනස් වෙලා තේරුම් හැදෙනවා. හරිද? මූලිකම තේරුම් තමයි මෙන්න මේ. හරිද? ඉතින් අපි බලමු ඊස් කියන එකේ තේරුම. හරිද? ලියා ගන්න. බලා ගන්න ඒ වගේම he is making a kite. He is making a kite. හරිද? මෙන්න තියෙන is. හරි. ඉතින් මේක සිංහලට හරවන්න කිව්වහම අපි මේකට විදි දෙකකින් සිංහලට හරවන්න පුළුවන්. හරිද? ඒ තමයි ඔහු සරුංගලයක් සාදනවා කියන්නේ. ඒ එකක්. ඔහු සරුංගලයක් සාදනවා. දෙවෙනි තේරුම විදියට අපිට සිංහලට හරවන්න පුළුවන්. ඔහු සරුංගලයක් සාදමින් සිටී. හරිද? නමුත් මේක පළවෙනිම තේරුම අපි ඔහු සරුංගලයක් සාදනවා කියන එකේ ඊස් කියන එකේ තේරුම හැංගිලා තියෙනවා. ඒක හින්දා අපිට ඒකෙන් මේ පාඩම එකක් කරගෙන යන්න අමාරුයි. මොකද හැංගිලා තියෙනවා. නමුත් අපි දෙවෙනියට ට්‍රාන්ස්ලේට් කර එක ඔහු සරුංගලයක් සාදමින් සිටී කියන එකේ ඊස් කියන එකේ තේරුම තියෙනවා. මේ තියෙන ඊස් කියන එකේ තේරුම තමයි සිටී කියන එක. හරිද? ඊස් කියන එකේ තේරුම මෙන්න අපිට හම්බෙලා තියෙනවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරපු වාක්‍යයේ සිටී කියන එක. හරිද? ඉතින් බලන්න සිට කියන එක සිටී වෙලා. හරිද? ඉතින් මේ තියෙන්නේ කර්තෘකාරක වාක්‍ය, මේ තියෙන කර්මකාරක වාක්‍ය ගැන එච්චර ලොකුවට හිතන්න එපා. ඒක ගැන ලොකු පාඩමක් තියෙනවා. ඉතින් ලබ කියන එකේ තේරුම එන්නේ සාමාන්‍ය කර්මකාරක වාක්‍යවල. හරිද? කර්මයේ මුලට තියෙන කර්මයේ මුලින් පටන් ගන්න වාක්‍යවල. ඒක වෙනම ක්‍රමය. ඒක වෙනම පස්සේ කියලා දෙනවා. නමුත් මේකත් ඔළුවට දාගන්න ඕනේ. ලබ කියලා එන්නේ ඒකෙන්. A letter is written by a day. අන්න ඒක සිංහලයට හැරවුවම ඇය විසින් දිනපතාම ලියුමක් ලියනු ලබනවා. හරිද? බලන්න. ලබ කියන එක ලබනවා වෙලා. හරිද? ඉතින් ඇත්තටම කියනවා ඔයගොල්ලෝ දැන් බලනවා ඇති. සිට කියන එක සිටී කියලා කොහොමද එහෙම මොන කාරණා වෙනස් වෙලාද මෙන්න මේ සිට කියන එක සිටී උනේ, ලබ කියන එක ලබනවා උනේ. ඇත්තටම කියනවා නම් මෙන්න මේ කාරණා දෙක වෙනස් වෙලා කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙකේ සංකලනයකින් කාරණා දෙක අඩු වැඩි වීමෙන් තමයි වෙලා තියෙන්නේ. එකක් තමයි කාලය. හරිද? ඊස් කියන එක අපි දන්න සාමාන්‍ය වර්තමාන කාලයේ තියෙන කියලා. හරිද? ඉතින් පිට ගන්න පුළුවන් was වෙනකොට අතීත කාලය වෙනවා. will be කියනකොට අනාගත කාලය කියලා අපි ඉගෙන ගන්නවා. හරිද? ඉතින් ලබ සහ සිට කියන එක වෙනස් වෙන්න මෙන්න මේ කාලය කියන එකත් බලපාන. කොන්දේසිය. දෙවෙනි කොන්දේසිය තමයි අපි ගත්තොත් ඒක වචන බහුවචන භාවය. හරිද? ඉතින් මේකෙදි he කියන එක අපි දන්නවා ඒක වචන පදයක්. ඒකින්ද සිටී කියලා වෙනවා. හරිද? නමුත් අපිට බහුවචන පදයක් ගත්තොත් සිටිති කියලා අපිට සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරන්න වෙනවා. හරිද? සිටී කියන සිටි තියෙන බහුවචන පදයක් ආවා. හරිද? ඉතින් තව එකක් තියෙනවා. ඒ තමයි ස්ත්‍රී හා පුරුෂ ලිංග වෙනස් වීම. හරිද? පුරුෂ ලිංග කියන්නේ පිරිමි පාර්ශවයට අයිති කෙනෙක් නම් ඉතින් සිටී කියලා කියන්න පුළුවන්. ඒ වගේම කාන්තා පාර්ශවයෙන් නම් අපි වෙනස් විදිහකට වාක්‍ය හැරෙන. අන්නේ සංකලන තුන වෙනස් වෙලා තමයි මෙන්න මේ සිටී, සිටිති, සිටියේය, සිටීවි අන්නේ වගේ දේවල් වලට හැරෙන්නේ. ඉතින් මේක ලියා ගන්න. අපි ගත්තොත් was කියන එක සිටියේ කියලා මෙන්න මේක ගන්න පුළුවන්. He was making a kite. මේක සිංහලයට හැරෙවුවොත් ඔහු සරුංගලයක් සාදමින් සිටියේය. දැක්කම වෙනස් වෙලා තියෙන්නේ. සිට කියන එක සිටියේය කියලා වෙනස් වෙලා. හරිද? ඉතින් මේක ලියා ගන්න. මේක ඔයාලට ඔළුවට දාගන්න ඕන ලොකුම කාරණේ තමයි
මෙන්න මේ ලබ සහ සිට කියන එක. ඔයාලට මොනවා හරි වාක්‍යයක් දැක්කම පුළුවන් වෙන්න ඕනේ be verb එක අඳුරගන්න. මෙන්න මේකෙන් තමයි අඳුරගන්න ලොකුම කාර්. හරි. ඉතින් මේ විදිහට තියෙන දෙවෙනි පොයින්ට් එක මම කිව්වේ වාක්‍යවල අවසාන ක්‍රියාවලසත් හැසිරෙන්න පුළුවන් කියලා be verbs වලට. ඉතින් රතු පෑනේ නෝට් එකක් දාගන්න. පොඩි නෝට් එකක්. be verbs වලට අවසාන ක්‍රියා ලෙසද කටයුතු කළ හැක. be verbs වලට අවසාන ක්‍රියා ලෙසද කටයුතු කළ හැක. එනම් ඒවාට වාක්‍යවල අර්ථාන්විතව කටයුතු කළ හැකි වීමයි. ඉතින් ආයි be verbs කියලා ලියා ගන්න දෙවෙනි පොයින්ට් එක විදිහට දාලා ලියාගෙන කරයි සිටි වෙයි ඇත කියලා ලියා ගන්න. ඉතින් බලන්නකො මේ වාක්‍යවල මේ වගේ වාක්‍යවල දැකලා she is a girl, he is a boy, the boy is in the class. හරිද? මෙන්න මේ වාක්‍යවල මොකක්ද නැත්තේ? ක්‍රියාපදයක් නැහැ. හරිද? සාමාන්‍යයෙන් අපිට දක්වන්න ලැබෙන ක්‍රියාපදයක් නැහැ. කරනවා, දුවනවා, නටනවා. ඒ වගේ දේවල් නැහැ. හරිද? ඉතින් ඒ වෙනුවට අපිට be verbs පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන එක විදියක් තමයි මේ තියෙන්නේ. අපිට තව have verbs භාවිතා කරන්න පුළුවන්. ඒක ගැන පස්සේ කියලා දෙනවා. ඉතින් be verbs වලටත් එහෙම වාක්‍යවල අවසාන ක්‍රියාපදයේ ලෙස හැසිරෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන පළවෙනි එක she is a girl. මේ වාක්‍යය සාමාන්‍ය ක්‍රියාපදයක් නෑ. නමුත් ඒ ක්‍රියාපදයේ අඩුව පුරවලා තියෙන්නේ be verb එකේ. ඒ තමයි is කියන එක. she is a girl. හරිද? ඒකේ තේරුම ඇය ගැහැණු ළමෙක්. ඇය ගැහැණු ළමෙක් වේ. හරිද? වේ කියලා අපිට කියන්න පුළුවන්. ඇය ගැහැණු ළමෙක් කියලා කියන්න පුළුවන්. හරිද? ඉතින් ඇය ගැහැණු ළමෙක් වේ කියලා කියනකොට මේ දින වේ කියන එක තමයි is කියන එක තේරුම වෙලා තියෙන්නේ. වෙයි. වේ. ඉතින් තව උදාහරණයක් බලමු. The boy is in the class. හරිද? ඉතින් මේකෙත් එහෙමයි. අර අපි සාමාන්‍යයෙන් කතා කරන සුපුරුදු ක්‍රියාපදයක් නැහැ. නමුත් ඒ ක්‍රියාපදයේ අඩුව පුරවලා තියෙන්නේ මෙන්න මේ is කියන be verb එක. ඉතින් පිරිමි ළමයා පන්තියේ සිටි. හරිද? මෙන්න මේ is කියන එකේ තේරුම මෙන්න මේ වාක්‍යයේදී සිටි කියන එක තමයි. හරිද? ඉතින් අපිට මේක ගන්න පුළුවන් the boy was in the class. හරිද? එතකොට අපිට තේරුම එනවා පිරිමි ළමයා පන්තියේ සිටියේය. මේකෙත් එහෙමයි. she was a girl. ඇය ගැහැණු ළමෙක් වූයේය. වූආය. ඇය ගැහැණු ළමෙක් වූආය. the girls are in the class. එතකොට තේරුම එනවා ගැහැණු ළමයින් පන්තියේ සිටිති. ගැහැණු ළමයින් පන්තියේ සිටිති. ආ කියන එක පාවිච්චි කරලා ඉන්නේ. ඉතින් මේ පාර අපි රියල්ලි පොයින්ට්ස් වලටම අයිති එක වාක්‍ය අංගයක් තියෙනවා. ඒ තමයි මේ තියෙන්නේ. ඒක ඇත්තටම කියනවා වැදගත් වාක්‍ය අංගයක්. ඉතින් ඒක රතු පාට පෑනෙන් බුලට් එකක් දාලා ලියන්න. මං ගාව රතු පාට පෑනක් නැහැ. මෙහෙම රතු පාට පෑනකින් බුලට් එකක් මෙහෙම රවුමක් දාලා විශේෂ වාක්‍යයක් මේක. විශේෂ වාක්‍යයක් මේක ලියා ගන්න. The mango is on the table. ලියාගෙන අඹ ගෙඩිය මේසේ උඩ තියෙනවා. හරිද? ඒක ගැන අපි කතා කරමු. ඉතින් මේක නෝට් එකක් ලියා ගන්න ඕන ටිකක් දිග එකක්. ඉතින් ඒකින්ද රතු පාට පෑනේ අපි මේකට බුලට් එකක් දැම්මා වගේ මේකට රතු පාටින් බුලට් එකක් දාලා යටි ලියා ගන්න. රතු පෑනෙම ලියා ගන්න. නිල් පෑනේ ලියා ගන්න. රතු පෑනෙම ලියා ගන්න. රතු පාට පෑනේ බුලට් එකක් තියලා රතු පාට පෑනෙම ලියා ගන්න. ඉතින් මෙහෙම ලියා ගන්න. ඉහත සඳහන් පරිදි වාක්‍යයකට ඇත තියෙනවා අර්ථය සඳහා භාවිතා කෙරෙනුයි. ඉහ සඳහන් පරිදි වාක්‍යයකට ඇත තියෙනවා අර්ථය සඳහා
භාවිතා කරනුයේ have verbs වුවත්. have verbs වුවත්. be verbs වලටද be verbs වලටද ඇත තියෙනවා අර්ථය යොදාගත හැකි බව පැහැදිලි වේ. ආයිම් ලියනවා ඉහත සඳහන් පරිදි වාක්‍යයකට ඇත තියෙනවා අර්ථය සඳහා භාවිතා කරනුයේ have verbs වුවත් be verbs සඳහාද ඇත තියෙනවා අර්ථය යොදාගත හැකි බව පැහැදිලි වේ. ඊට පස්සේ එහිදී මතක තබාගත යුත්තේ be ක්‍රියාපද වලට ඇත තියෙනවා අර්ථය දීමේදී අප්‍රාණික නාම සඳහා යොදන බවත් එහිදී මතක තබාගත යුත්තේ be ක්‍රියාපද වලට ඇත තියෙනවා අර්ථය දීමේදී අප්‍රාණික නාම සඳහා යොදන බවත් එම be ක්‍රියාපදයට පසුව සෑම විටම යෙදිය යුත්තේ ක්‍රියා විශේෂණයක් එම be ක්‍රියාපදයට පසුව සෑම විටම යෙදිය යුත්තේ ක්‍රියා විශේෂණයක් කියලා ලියලා adverb කියලා ලියාගන්න වරහන් දාලා adverb හෝ ක්‍රියා විශේෂණ වාක්‍යාංශයක් ක්‍රියා විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණ වාක්‍යාංශයක් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන adverb phrase කියලා. වරහෙන් දාලා යන adverb phrase වරහන් වහලා බවත්ය. අයි මුලින්ම කියන ඉහත සඳහන් පරිදි වාක්‍යයකට ඇත තියෙනවා අර්ථය සඳහා භාවිතා කරනුයේ have verbs වුවත් be verbs වලටද ඇත තියෙනවා අර්ථය යොදාගත හැකි බව පැහැදිලි වේ. එහිදී මතක තබාගත යුත්තේ අප්‍රාණික නාමපද එහිදී මතක තබාගත යුත්තේ be ක්‍රියාපද වලට ඇත තියෙනවා අර්ථය දීමේදී අප්‍රාණික නාම සඳහා යොදන බවත් එම be ක්‍රියාපදයට පසුව සෑම විටම යෙදිය යුත්තේ ක්‍රියා විශේෂණයක් adverb හෝ ක්‍රියා විශේෂණ වාක්‍යාංශයක් adverb phrase බවත්ය. හරි. ඉතින් එක කියවල තමයි ඔළුවට දාගන්න ඕනේ. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් තියනවා කියන අර්ථය දෙනකොට අපි පාවිච්චි ගන්න have verbs have has කියන එක තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ තියනවා කියන එකට. හරිද? නමුත් මේකෙදි බලන්නකො the mango is on the table අඹ ගෙඩිය ගැන කතා කරා අඹ ගෙඩිය මේසේ උඩ තියෙනවා කියන එක බලන්නකො මෙතන තියෙනවා කියන එක අපි ඒ තේරුම දීලා තියෙන්නේ be verb එකකින් is කියන එකෙන් තමයි is කියන be verb එකෙන් තමයි තියෙනවා කියන තේරුම දීලා. බලන්නකො මේ වාක්‍යයක් මේ have කියන එක තියෙනවා කියලා. have කියන එක නෑ has කියලා එකක් නෑ. හරිද? ඉතින් බලන්නකො. ඉතින් ඔයාලට පැහැදිලි වෙනවා. පැහැදිලිවම කියන්න පුළුවන් මේක is කියන එකෙන් දීලා තියෙන්නේ තියෙනවා කියන තේරුම. ඉතින් මේක ඇත්තටම කියනවා නම් අප්‍රාණික නාම පද සඳහා තමයි යොදන්නේ. ප්‍රාණවාචී නාම පදත් එක්ක යොදන්නේ. නෝට් එක ඇති බලා ගන්න හොඳට. ඉතින් හරි අපි ඊයාගත්ත වාක්‍යේ අපි කතා කරා be verb එකකට පස්සේ නිතරම adverb එකක් හෝ adverb phrase එකක් කියලා එකක් තියෙනවා කියලා. අපි අන්න ඒක මේ වාක්‍යයෙන් අඳුරගමු. මේ වාක්‍යයේදී the mango is on the table කියන එකේ adverb phrase එක තමයි මේ වාක්‍යයේ adverb phrase එකක්. හරිද? මේ වාක්‍යයේ තියෙන adverb phrase එක තමයි මේ තියෙන්නේ on the table. හරිද? on the table කියන එක තමයි adverb phrase එක වෙලා තියෙන්නේ. ඉතින් අපි තව වාක්‍යයක් උදාහරණ විදියට බලමු. the pen is here. පෑන මෙහි තියෙනවා. මේකෙත් එහෙමයි. මේකෙදි තියෙනවා කියන තේරුමට අපිට ලියන්න පුළුවන් be verb එකක් is කියන එකේ. is කියන එකේ මෙන්න මේ වාක්‍යයේ is කියන එකේ තේරුම තමයි තියෙනවා කියන එක. හරිද? ඉතින් මේ වාක්‍යයේ තියෙන්නේ මේ වාක්‍ය be verb එකට පස්සේ තියෙන්නේ adverb එකක්. here කියන්නේ adverb එකක්.
එකක් තියාගන්න. පෑන මෙහි තියෙනවා අලුත් වාක්‍ය මේකත් ලියාගන්න. මේක තා පොයින්ට් එකක් දාලා ලියාගන්න. තා වැදගත් කොටසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මමත් ඇත්තටම කියනවා මේ පාඩම ඉගෙන ගන්න කලින් වැරද්දුවා. ඉතින් මේක සාමාන්‍ය සිද්ධ වෙන දෙයක්. එකක් තියාගන්න. නමුත් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණත් සමහරු මේක සිද්ධ වෙනවා කියලා හිතනවා. ඒක වැරදි. ඉතින් ලියාගන්න අර වගේම රතු පෑනෙන් ලියාගන්න. තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ දෙයාර් සමග THERE සමග be verb යොදන විට තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ දෙයාර් සමග be verbs යොදන විට එම be ක්‍රියාපදයට පසුව කර්ම පදයක් යොදා එම B ක්‍රියාපදයට ඇත තියෙනවා අර්ථය ලබා දිය හැකි බවය. තවත් සුවිශේෂී ලක්ෂණයක් වුණේ දෙයාර් සමග B verb යොදන විට එම B ක්‍රියාපදයට පසුව කර්ම පදයක් යොදා එම B ක්‍රියාපදයට ඇත තියෙනවා අර්ථය ලබා දිය හැකි බවය. එහිදී දෙයාවල සම්මත භාවිතය වන භාවිතය වන ක්‍රියා විශේෂණය ලෙස කටයුතු කිරීමේදී දෙයාවල සම්මත භාවිතය වන ක්‍රියා විශේෂණ ලෙස කටයුතු කිරීමේදී එතන කියන අර්ථය බොහෝ විට භාවිතා නොකර නිකම්ම කර්තු නොමැති අර්ථයක් වාක්‍යයට ගෙන ඇයි. තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ දෙයාර් සමග B verb යොදන විට එම B ක්‍රියාපදයට පසුව කර්ම පදයක් යොදා එම B ක්‍රියාපදයට ඇත තියෙනවා අර්ථය ලබා දිය හැකි බවය. එහිදී දෙයාවල සම්මත භාවිතය වන ක්‍රියා විශේෂණ ලෙස කටයුතු කිරීමේදී එතන කියන අර්ථය බොහෝ විට භාවිතා නොකර නිකම්ම කර්තු නැමැති අර්ථයක් අච්චර ලියාගත්තා වගේ ලොකුට හිතන්න කාරණයක් නැහැ. මේ තියෙන්නේ උදාහරණය. there is a pen. අපි කතා කරා there කියන වචනයට පස්සේ is කියලා B verb එකක් දාලා තියනවා කියන තේරුම දෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම there කියන එකට B verb එකක් දාලා තියෙනවා කියන අර්ථය දීලා හදන වාක්‍යවල දෙයා කියන එක අර්ථයක් නැති වෙලා යනවා. අපි කතා කරොත් there is a pen කියලා කිව්වට මේක සිංහලයට හරවනකොට අපි කියන්නේ පෑනක් තියනවා කියන එක පමණ. නැතුව එතන පෑනක් තියනවා කියලා අපි කියන්නේ. මේ කර්තෘ පදේ දෙයා කියන කර්තෘ පදේ අර්ථය නිෂේධ වෙලා. නමුත් සමහරු එතන පෑනක් තියනවා කියලා there is a pen කියලා කියනවා. නමුත් ඒක වැරදි. පෑනක් තියනවා කියන එක තමයි there is a pen කියන එකේ තේරුම. නමුත් අපිට එතන කියන්නේ පෑනක් එතන තියනවා කියන අපිට එතන කියන තේරුම ගන්න ඕනේ කොහොම හරි. එතන කියන තේරුම වාක්‍යයකට ගන්න ඕනේ. ඉතින් එහෙම ගන්න නම් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. A pen is there. පෑනක් එතන තියෙන. මෙන්න මේ විදිහට ලියනකොට එතන කියන එකේ තේරුම අපිට ගන්න පුළුවන්. A pen is there කියනකොට there කියන එකේ තේරුම ලස්සනට මෙන්න මෙතනට එතන කියලා අපිට එනවා. මේක ලියා ගන්න. there is a pen පෑනක් තියනවා එච්චරයි. එතන පෑනක් තියනවා කියන එක නෙමෙයි. Oh, come on.